නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අදත් අපි ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. ඉතින් මිහිරි ශ්‍රී සද්ධර්මයේ ගම්බීර ශ්‍රී සද්ධර්මයේ විමසන්න එහි අරුත් ජීවිතයට පසක් කරගන්න සමීප කරගන්න තවත් පින්වන්ත හෝරාවක් පිණිස ඔබ හැමදෙනාම ඒකරාශි කර ගැනීමයි අපේ අපේක්ෂාව. ඉතින් හැමදෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය අභියස ඊටාම දයාවෙන් ඒකරාශි කරගන්නවා. ඉතින් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් සදැහැති දායකත්වයේ පිළිබඳව කොරියාවේ සේවයේ නියුතු අප්‍රේල් මාස 23 වන දින අද දින උපන් දිනය සමරන පින්වත් GWA චමල් ලක්ෂිත මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත GWA චමල් ලක්ෂිත මහත්මයා ප්‍රධාන හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව තුනුරුවන පාමුල මහා සංඝරත්නයේ පාමුල ඒ පින්වන්ත අවසරය සූදානම් කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නයේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එතකොට අපි මේ ගීය සූත්‍රයේ ඇසුරින් අපි කතා කළා නිවන් මඟ මෝරද්දී නිවන් මඟ පිණිස හිත මෝරන්න ඕන. එහෙමයි ස්වාමී. ඒතර සසර දුක් සය කරන්න නම් අපිට හිතුමනා අපිට කැමැත්තක් ඇති වුණු පමණින් අපිට එකපාරට කලබල වෙලා ඒක කරන්න බෑ. එහෙමයි. ඒ සඳහා අපේ ජීවිතේ ක්‍රමානුකූලව කලබල නැතුව ඩිංග පිරිය යුතු ගුණ ධර්ම තියෙනවා. ඒකට මේ ගුණ ධර්ම ටික තමයි ටික ටික අපේ ජීවිතේ පුරා ගන්න ඕන. එහෙමයි ස්වාමී. ඒකට අපි සසරේ බොහෝ කලක් අපි මේ අසත්පුරුෂ ඇසුරෙන් තමයි පෝෂණය වෙලා තියෙන්නේ. මංගල සූත්‍රය පවා ඒකයි දේශනා කළේ. මංගල කරුණු ඔක්කොම හටගන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානං සේවන. එහෙමයි ස්වාමී. බාලේ අතහැරිය විතරක් මදි. එහෙමයි. පණ්ඩිතෝ සේවනය කරන්න ඕන. එහෙනම් ඒකයි මේ ගී සූත්‍ර දේශනා කළේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්න ඕන. ඒකෙන් බැහැර නොවන විදියට හිත මෝරන්න ඕන. එහෙමයි. අසත්පුරුෂ ඇසුරට ප්‍රිය නොවන තාක්කල් ඒක මෝරන්න ඕන. එහෙමයි. එහෙමයි වෙන්න ඕනේ ඒක. ඒතර මෝරලද නැද්ද කියලා දැනගන්න තියෙන ක්‍රමය ඒක තමයි. ඒතර සත්පුරුෂයා කියන එක හඳුන දැන කියන්නේ අරියානන්දස්සාවි, අරිය ධම්මස්ස කෝවිදු, අරිය ධම්මේ සුවිනීතෝ, සත්පුරුෂානන්දස්සාවි, සත්පුරුෂ ධම්මෝ කෝවිදු, සත්පුරුෂ ධම්මෝ සුවිනීතෝ. මේ කාරණා ටික වැඩෙන්න එපාය. එහෙමයි ස්වාමී. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණේ තුල. ඒතර ඔහුගේ හිත සම්පූර්ණ කොහේ ගියත් ඇසුරු කරන තැනින් දැනගන්න පුළුවන් මොහු සත්පුරුෂද අසත්පුරුෂද. ඒකත් එක්ක ඔහුගේ ඇසුරට ගන්න ඕන කට්ටිය නැති වෙන කට්ටිය දුරින් ඇසුරු කරන්න ඕන කට්ටිය ළඟින් ඇසුරු කරන කට්ටිය කොහොම තීරණය කළා ඉවරයි. ඔක්කොම තීරණය කළා ඉවරයි එතකොට. ඒතර මේ පුරුද්ද මේ හොඳට හදලා තියෙන සසර පුරාවට වරදින්නේ නැහැ. එහෙමයි. සසර පුරාවට වරදින්නේ නැහැ එතකොට උට. මෙහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද එතකොට එහෙම හදාගත්තට පස්සේ. එහෙමයි. තමන් රැකින් දී තමන් හදාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා මොකද්ද? ඇසුර. ඇසුරින් පටන් ගන්න. ඇසුරින්ම තමයි සීල සම්පත්තියට කැමැත්ත ඇති වෙන්නේ.
ඇසුරින්ම තමයි දසකතාවට කැමැත්ත ඇති වෙන්නේ. ඇසුරින්ම තමයි අකුසල් දුරු කරන කුසල් වඩන කැමැත්ත ඇති වෙන්නේ. ඇසුරින්ම තමයි ප්‍රඥාව දියුණු කරන මේ හිත සකස් වෙන්නේ. ඇසුරින් ඔක්කොම නිර්මාණය වෙන්න සිද්ධ වෙන්නේ. ඇසුරින් තමයි මේ මානසික පරිවර්තනය කරන්නේ. එහෙනම් මේ ඇසුර කියන එක හරියට ස්ථීරව හරියට පිහිටලා හදාගෙන තියෙන්න ඕනේ ඒක. ඇසුර කියන එක ස්ථීරව පිහිටලා හදාගෙන නම් තියෙන්නේ. ඔහු සසර පුරාම එතකොට අසත්පුරුෂයෙක්ගෙන් බැහැර වී සත්පුරුෂය ඇසුරට කැමති මේ හදාගෙන ඉන්නවා. එහෙමයි. ආන්න ඒකයි. ඊළඟට බුදුරජාණන් දේශනා කළ ඊළඟ කාරණේ මොකද්ද? සීල සම්පත්තිය පිහිටලා මෝරනවා. දැන් සීල සම්පත්තිය පිහිටන්න සසරෙදි මොකද වෙන්නේ? දුස්සීල බවට වැටෙන්නේ නැහැ ලේසියෙන්. ලේසියෙන් දුස්සීල බවට වැටෙන්නේ. එහෙමයි. දුස්සීල බවට වැටෙන පරිසරයවත් ඔහු වැටෙන්නේ නැතුව ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය හරි පුදුමයිනේ. දැන් සමහර දැන් බීබදුකමට ඇබ්බැහි වුණාට පස්සේ අරක මේ තමන්ට දැනෙනකොටම තමන් ඇදිලා ගිහිල්ලා ඉවරයිනේ කාන්දම වගේ. එහෙමයි. දැන් සමහර අයට ඉන්න බොන්න 99% අවස්ථා හම්බ වෙන බොන්න නැතුව ඉන්න බොහොම රැකලා ඉන්න කට්ටිය ඉන්න. තමන්ගේ දුස්සීලවන්ත බව මේ කඩා ගන්න බොහෝ අවස්ථා හම්බ වෙන සීලවන්ත බව කඩා ගන්න නැහැ. ලීසි. හරි පුදුම ඒක පසර පුරුදු එතකොට ඒවා. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ මේ වගේ උත්තම පිරිසක් හිටියා. ඒකේ මුල් කාලේ සීලය ගැන කියලා දෙන්න ඕනුනේ නැහැ බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. මුතර සසරේ පුරුදු කරපු අර සීල සම්පatti එහෙම රැඳිලා ඉන්නවා ඒකින. ආශ්චර්ය නේද ඒකට චරිතේ. එහෙමයි. ආශ්චර්යයි. නීති රීති විනය කරුණු සෑහෙන්නේ නැහැ එතකොට මොකුත් නැහැ. මේක කරන්න පාරක් කරන්න එපා එහෙම එකක් නැහැ මොකුත් නැහැ. තමන් තුළම සංවරයට පත් වෙලා ඉවරයි. එහෙමයි. පුරුද්ද. එහෙමයි ස්වාමීනි. ඊට මෝරලා තියෙන තුන් නිවන පිණිස ඒකින. ඔහුට කියන් තියෙන රූපය හට ගැනීම නැති හිම විතර කියන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දස කතාව ඒත් එහෙම. වීරි කියන කාරණේ ඒත් එහෙම. අපිට තේරෙන්නේ ඒ කාලේ කුටි සෙනසුන් පවා නැති කාලේ ගස් යට ඉන්නවා කියලා කියන්නේ පුදුම වීරියක් නේද? එහෙමයි ස්වාමීනි. දැන් අපි එක දවසක් රැයක් ගහක් යට හිටියොත් මොකද වෙන්නේ? විතරක වලින් පිස්සු හැදලා මැරෙවි. එහෙමයි. සර්පෙක් ගහයිද? වෙන සතෙක් දෂ්ට කරයිද? හොරෙක් ගහයිද? අමනුෂ්‍යෙක් ගහයිද? එක්ක බය වෙනවා. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එක්ක සීතල එක්ක මధుරු ප්‍රශ්නනේ. එහෙමයි. බලන්නකො මේ වීරිය කාලේට පුත්තමයන් වහන්සේලාට. දිවි පරදුවට තියලානේ වීරිය තියෙන්නේ එතකොට. හිතාගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ ප්‍රඥාව මේ මනසි දැන් දැන් ගහක් යට ඉන්නකොට අර කියන ඔක්කොම එනවනේ. එනකොට ප්‍රඥාවෙන්නේ තේරුම් ගන්නේ මේක මොකද්ද කියලා තේරුම් ගන්න ඒකෙන් එතකොට. අහුවෙන්නේ නැති වෙන්නේ. ආන් ඒකයි. ඉතින් ඒකට මේ ප්‍රඥාව විශාල අනුග්‍රහයක් කරනවා ජීවිතේට. එතකොට අපි දැන් ප්‍රඥාවට දැන් දවස් දෙකක් අපි කතා කළා. තුන්වෙනි දවසේ අපි මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම නැතිවීම තේරුම් ගන්න එක තමයි බොහෝ තැන්වල තියෙන ප්‍රඥාව විදියට. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි අපි මේ රූපේ හට ගැනීම නැතිවීම කියන කාරණේ අපි පෙර දේශනාවේ විස්තර කළා. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාවේ හට ගැනීම නැතිවීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අපි දේශනාවේ සුරින් විස්තර කළා. අද සංඥාව ගැන. එහෙමයි. එතකොට සංඥාව කියන්නේ ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ. ওই පරයයන් තුනෙන් තමයි සංඥාව මේ තේරුම් ගන්නකොට තමයි ප්‍රඥාව වැඩින්නේ. ඉති සංඥා මේක තමයි සංඥාව. මොනවද සංඥා? රූප හඳුනා ගන්නවා අපි. එහේ ස්වාමීනි. ඒක රූප සංඥා. ඒතර ඇහෙන් දැන් අපි එක්ක අපේ සමාජයේ ඇසුරු කරනකොට ඇසුරු කරන්නේ එක්ක ඇහැනේ. ඇහෙන් ඇසුරු කරනෝනේ. සමහරලාට කනේ ශබ්දත් එක්ක එකතු වෙනවා අපි ලෝකෙ. එහෙමයි. එහෙම නැත්නම් නාසයෙන් ගඳ සුවඳත් එකතු වෙලා තව ටික වෙලාවක් ඉන්නවා. එහෙම නැත්නම් දිවෙන් රසත් එකතු වෙලා තව ටික වෙලාවක් ඉන්නවා. කයින් පහසත් එකතු වෙලා තව ටික වෙලාවක් ඉන්නවා. මනසින් අපි අරමුණක් එකතු කරගෙන සතුට වාසය කළා තව වෙලාවක් ඉන්නවා. එහෙමනේ අපි ජීවත් වෙන්නේ. එහෙමයි. ඒතර එහෙනම් අපි ඇසනම් වූ ලෝකය ඇසුරු කරනකොට එහෙනම් හඳුනගන්නේ මොනවද? රූප. රූප නම් වූ ලෝකය හඳුනා ගන්න. අනිති රූප මේක තමයි රූපය. කන ඇසුරු කරනකොට ශබ්ද හඳුනා ගනිමින් අපි ඉන්නේ. එහෙමයි. නාසය ඇසුරු කරනකොට ගඳ සුවඳ හඳුනා ගනිමින් අපි ඉන්නේ. දිව ඇසුරු කරනකොට රසය හඳුනා ගනිමින් අපි ඉන්නේ. කය ඇසුරු කරනකොට පහස හඳුනා ගනිමින් අපි ඉන්නේ. එහෙමයි. මනස ඇසුරු කරනකොට අරමුණු හඳුනා ගනිමින් අපි ඉන්නවා.
එහෙමයි ස්වාමීනි. එයාට ඒ කිනෙකක් පිළිබඳ හොඳ ඒ වෙලාවට දැන් මම මොකද්ද මොන සංඥාවද මට තියෙන්නේ කියලා එයාට හොඳ තේරුමක් තියෙනවා. ඒතර මේ කියන පහෙන් එකයි හැමතිස්සෙම එක අවස්ථාවකට ප්‍රකට කරගන්න පුළුවන්. එක්ක රූපය, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංස්කාර, එක්ක විඥාන. ඔක්කොම එක පාට ප්‍රකට වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එක පාරට එකයි. එක පාරට එක දේ ප්‍රකට කරගෙන ඉන්න පුළුවන්. එහෙමයි. මොන දේ ප්‍රකට කරන් හිටියත් ප්‍රඥාවයි වැඩෙන්නේ. ස්වාමීනි දැන් ඒ සංඥාව ඉඳුරන් 6 ඔස්සේම වෙන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. ඒකට ඒක ඉඳුරන් 6 ඔස්සේ වුණාට එක වෙලාවකට අපි පාවිච්චි කරන්නේ එක ඉන්ද්‍රියයිනේ. එහෙමයි ස්වාමීනි. එක ඉන්ද්‍රියනේ පාවිච්චි කරන්නේ. එහෙමයි. ඒ ඉන්ද්‍රිය පාවිච්චි කරමින් අන්න මේ දැන් මේ තියෙන රූප හඳුනා ගැනීම. එහෙමයි. එතකොට මේ සංඥාවේ හට ගැනීම කියලා කොහොමද හඳුනගන්නකොට දැන් ඔන්න හඳුනගත් දැන් ඇහෙන් හඳුනගනිමින් තියෙන දේ ආධ්‍යාත්මේ සතුටින් පිළි අරගෙන නම් තියෙන්නේ. එහෙමයි. අපිට හඳුනගත්තු දේ අතහරින්න හිතෙන්නේ නැහැ සමහර විට. නැද්ද බලන්න. එහෙමයි. අපි දැන් ඔන්න ඒකට මෙහෙම ගන්න බලන්න අපි දැන් මාළු ටැංකියක් දිහා බලන් ඉන්නවා. ටෙලිවිෂන් එකේ යන කතාවක් දිහා බලන් ඉන්නවා සමහර විට. නැත්නම් එලි පහලියට ගිහිල්ලා පරිසරය දිහා බලන් ඉන්නවා. එහෙන් බලන් ඉන්නකොට සමහර තැන් වලින් අපිට යන්න හිතෙන්නේ ඉන්නේ නැද්ද සමහර විට. එහෙමයි ස්වාමීනි. සමහරට වින්දනයේට තියෙන ආසාව නිසාත් යන්නේ ඒ හඳුනා ගැනීමට තියෙන කැමැත්ත නිසාත් අපි යන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒක ප්‍රඥාවෙන් තමයි වෙන් කරන්නේ. ඒක සියුම් සියුම්. කාරණා. එහෙමයි. ඒක වෙන් කරන්නේ ප්‍රඥාවෙන්. දැන් මේ වෙලාවේ මම වින්දනයේට තියෙන කැමැත්ත නිසාද මම මේ ඉන්නේ මේ වෙලාවේ මේ හඳුනගන්න දේ තියෙන කැමැත්ත නිසාද මම මේ ඉන්නේ කියලා ඒක හඳුනගන්නේ වෙන් කරන්නේ ප්‍රඥාවෙන්. එහෙමයි. ඒකට අර මිලිඳුරාජ ප්‍රශ්න පොතේ ලස්සන උපමාවක් තියෙනවා. හරියට ඒක මේ වගේ කියනවා. මේ හරියට නිකන් දැන් මුහුදේ ගත්තොත් එහෙම මේ දඹදිව තලයේ පුරා සැරිසරා ගලන සියලු ගංගාවල ජලය තියෙනවා. ගංගා, යමුනා, චිරවතී, සරබු හැම ගංගාවකම ජලය තියෙනවා. එහෙමයි. ඒතර කෙනෙක් කවුරු කෙනෙක් මේ ගංගා දැන් මුහුදේ වතුර ටිකක් අරගෙන මේ ගංගා නම් ගඟේ වතුර. එහෙමයි ස්වාමීනි. මේ අසරබු ගඟේ වතුර කියලා වෙන් කරන්න පුළුවන්ද ලේසි? බෑනේ. එහෙමයි. ඊටතලා සියුම් කියනවා මේ රූපේ හට ගැනීම, මේ රූපේ නැතිවීම, මේ වේදනාවේ හට ගැනීම, මේ වේදනාවේ නැතිවීම, මේ සංඥාවේ හට ගැනීම, මේ සංඥාවේ නැතිවීම කියලා තේරුම් ගන්නවා කියන එක ඊටතලා දුෂ්කරයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඊටතලා දුෂ්කරයි කියනවා. එහෙමයි. ඒත් අපි තුමු දැන් රූප හඳුනගනිමින් ඉන්නවා දැන්. ඒතර මොකද වෙන්නේ? ආධ්‍යාත්මය අපි තුමු හඳුනා ගැනීම අභිනන්දති. එහෙමයි. සංඥා අභිනන්දති, සංඥං අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. මේ තුන ඒතර මේ ආධ්‍යාත්මික ක්‍රියාවන සිදුවලියක් වචන තුනකින් ශාස්ත්‍රඥාන්සේ කියන දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. අපි තුමු හඳුනාගත්තු දේ අපි ආධ්‍යාත්මය අපි තුමු දැන් වැළඳගෙන ඒ ඔස්සේම හිත මේ දුවනවා කියලා අභිනන්දති. සමහරට අපිට ඒක වචනෙන් කතා කරන්න පුළුවන් වර්ණනා කර සමහර විට. එහෙමයි. එතකොට තමයි බැස ගන්න අජ්ජෝසාය තිට්ඨති. ඒ හඳුනා ගැනීමටත් වේදනාවට වගේම අපි මේ සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් හයි දකින්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම සිද්ධ වෙනවා. එහෙයි. ඒකට එහෙම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? බැස ගන්නකොට තමයි කියනවා ඒකට කැමැත්ත ඇති වෙන්නේ. බැස ගන්නකොට හඳුනා ගන්න දේ හිතේ බැස ගන්නකොට කැමැත්තක් ඇති වෙනවා කියනවා. එහෙමයි. කැමැත්ත ඇති වෙනකොට මොකද වෙන්නේ? උපාදාන වෙනවා කියනවා. කැමැත්ත ඇති වුණා කියන්නේ උපාදාන. එහෙමයි ස්වාමීනි. අපි හිතමු ඕන දැන් අපි කඩවල් මැදින් යනවා කියලා. ලස්සන ෂෝරූම් එකක ලස්සන ඇඳුමක් තියෙනවා. රූප සංඥාවනේ දැන් තියෙන රූපෙනේ හඳුනගන්නේ දැන්. එහෙමයි. අපි දැන් නැත්තම් ෆෝන් එකක් දකින්න. අපි සමහර එහෙම වෙලා නැද්ද බලන්න. සමහර අපි ෂොප් එක ගන්න අතරලා බලාගෙන ඉන්න අපේ දිහා. වෙන්නේ නැද්ද අපි? එහෙමයි ස්වාමීනි. සමහර දිහා බලාගෙන ඉඳලා සමහර තව ටිකක් හිතුනොත් තමයි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ඒක මේ අතින් අල්ල බලලා එහෙම වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. අහන බලන්න එතකොට ඒක ඩිංග ඩිංග මොකක්ද මේ වෙලා තියෙන්නේ? කාන්දු වෙනවා දැන් ඒකට තියෙන කැමැත්ත. එහෙමයි. මේ මං කියන්නේ හිත තුළ සිදුවන විපර්යාස මේ. එහෙමයි ස්වාමීනි. එතකොට අභිනන්දති අභිවදති දැන් බැසගත්තා. දැන් උන්ට අපි හිතෙන් ඒක තමයි පැත්තකින් තියලා ගණන් එහෙම අහලා අපි එනවා දැන්. එනකොට දැන් අරක හිතේ මැවෙනවා දැන්. වෙන්න බැරිද? එහෙමයි. උපාදාන පත්‍ය භව. එහෙම ක්‍රියාවලිය සිද්ධ වෙනව තීරුම් අරගෙන නැද්ද? එහෙමයි ස්වාමීනි. දැක්කනේ. ඔය වගේම ශබ්ද සංඥාවට ඔහොම වෙන්න පුළුවන්.
සමහර ශබ්ද අපි අහනවා, සින්දු අහනවා අපි. එතකොට මොකද වෙන්නේ? අපි ඒකට අර කනට මීපැණීමක් කරුවා වගේ හොඳට කන්න වාගෙන ඉන්නවා. ඒ වෙලාවට කවුරු කෙනෙක් කියලා කතා කළොත් එහෙම සමහර අවධානය යොමු කරන්න හිතෙන්නේ නැහැ සමහර විට. ඒකට ඒ තරම් මොකද ඉන්නේ ආධ්‍යාත්මේ බැලඳගෙන තියෙන. අභිනන්දති අභිවද්‍ය අජ්ජෝසයි තිට්ඨති. එහෙමයි. ඒකට කැමැත්තක් ඇති වුණා නම් ඒකමයි කියන උපාදානයි. දැන් ගැට ගැහිලා තියෙන්නේ. උපාදාන පත්‍ය බව. ඊට පස්සේ හිතින් ඒ සින්දුව කියනවා. හිතින් ඒ සින්දුව මුමුණනවා. වෙන්නේ නැද්ද ඔක? එහෙමයි ස්වාමීනි. ඒක නිරායාසයෙන් වෙන මේක ආධ්‍යාත්මික සමාන විට. ඒ උපාදානය සර්. උපාදානයි. එහෙමයි. ඉතින් මිමිනීමයි කල්පනාව එනවනේ එතන තියෙන භවය. එහෙමයි ස්වාමීනි. භවපත්‍ය ජාති. ඒතර අපි තුන් ඕකත් එක්ක අකුසලයකුත් නිර්මාණය වෙනවා කියලා. ඒතර ඒ භවයේ තියෙන සතර පායට ගෙනියන්න. එහෙමයි එතන තමයි. ඒතර සතර පායට යන එකක්ද මේ සුගතිර යන එකක්ද කියලා තීරණය වෙන්නේ අකුසල්ද අකුසල් නැතිකමත් එක්ක තමයි එතන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අකුසල් නම් අකුසල සහගතව නම් තියෙන කෙලින්ම සතර පායත් එක්ක සම්බන්ධයි. එහෙමයි ස්වාමීනි. ආන්ගේ කියලාදී. ඒතර විස්තර කරනවා ඔන්න දැන් සංඥාව අභිනන්දති අභිවදති සමහරලාට රස සංඥා සමහර ගඳ සුවඳක් හඳුන ගන්නවා. අපි කටයුත්තක් කර කර ඉන්නකොට ප්‍රණීත සුවඳක් එනවා කියමු අපිට. එහෙමයි ස්වාමීනි. සුවඳෙන් හිතේ මවල දෙනවා සමහර විට කෑම වර්ගෙත් හිතේ මවල දෙනවා. එහෙම වෙච්ච අවස්ථා නැද්ද? එහෙමයි. මේක මාළුවක් මේක පරිප්පුවක් හිතේ මවන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද උට? හිතෙන් සකස් කළ දෙන විදිය. සංඥාව හඳුන ගන්නවා අභිනන්දති දැන් මේ අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ ක්‍රියාවලිය ටික තමයි වචන තුනේ විස්තර කරන්නේ. එහෙමයි. එතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? ආධ්‍යාත්මයෙන් බැස ගන්න. බැස ගැනීමත් එක්ක මොකද වෙන්නේ? භවය සකස් වෙනවා. එහෙමයි. භවපත්‍ය මොකද වෙන්නේ? ජාති. පොත කරගෙන යනවා. දැන් එතකොට යා ආධ්‍යාත්මික සංඥාවටම ආස කර ඉන්නේ. සංඥාවට ආස කර ඉන්න කෙනා මරණින් මත උරුම කරගන්නේ මොකක්ද? සංඥාවක් නෑ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? රූපයකට කැමැත්තෙන් බැඳලා ගියොත් රූපයක්ම උරුම කරගන්න. විඳීමකට ආධ්‍යාත්මික ගැට ගැහිලා මැරලා ගියොත් විඳීමක් උරුම කරගන්න. හඳුනා ගැනීමකට ආධ්‍යාත්මික ගැට ගැහිලා මැරලා ගියොත් හඳුනා ගැනීමක් උරුම කරගන්න. එහෙමයි. අපිට දැන් ඕව ඉක්මවා ගිහිල්ලා කෙනෙක් සමාධියක් වඩනවා කියලා ඇතුලේ. කෙනෙකුට සමාධියක් වඩනවා. එහෙමයි. සමාධියක් බලවත් කරනවා. සමාධියක් මේක ඇතුලේ හිත ඇතුලේ බලවත් කරලා අකුසල් නැද්ද සමාධිය විතරයි තියෙන්නේ. දැන් එයාගේ හිතින් හැමතිස්සෙම ස්පර්ශ කරන්නේ කොහොමද උඩ දැන්? ඒතර ස්පර්ශ කරන්නේ ආධ්‍යාත්මය හැමතිස්සෙම ස්පර්ශ කරන්නේ සමාධිය. එහෙමයි. ඒතර පංචකාම ගුණ ආධ්‍යාත්මي නෑ ඒතර දැන්. ඒතර මරණින් මත්තේ කොහොමද වෙන්නේ? ඒතර ඒ අදාළ ලෝකයකට හොයන්නේ. එහෙමයි ස්වාමීනි. බ්‍රහ්ම ලෝකේ. අපි දුක ඔහු මේ ආධ්‍යාත්මය උපද්දන අරූප සමාධිය. එහෙමයි. ආධ්‍යාත්මී රූපයත් එක්ක සම්බන්ධයක් නැති අරූප නිමිත්තක් සිහි කළ අරූප නිමිත්තක් තුළ හිත වසන් කරනවා. ආකාශය අනන්තයි කියලා නිමිත්තක්. එහෙමයි ස්වාමීනි. එතකොට උපදින්නේ මේ අරූප බ්‍රහ්ම ලෝක උපදින්නේ. රූපයක් නැතුව ඉපදෙනවා. නෑ රූපයක් නැතුව කියලා අපිට කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. රූපකින් තොරව කතා කරන්න බෑනේ වේදනාව සංඥාව. එහෙමයි. ඒකට අර ඒ විවහාරයෙන් කියනවා අරූප නිමිත්තක් සිහි කළ ආධ්‍යාත්මය වඩන නිසා තමයි කියන්නේ අරූප සමාධිය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අරූප නිමිති දැන් ආකාශය කිව්වම මේ රූපයක් නෑ නේද? එහෙමයි. විඥානික වුණ රූපයක් නෑනේ. එහෙමයි. කිසිවක් නෑ කියන රූපයක් නෑනේ. අරූප නිමිති කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒතර අරූප නිමිත්තක් සිහි කරවල හිත වඩන නිසා තමයි ඒකට කියන්නේ අරූප සමාධිය. එහෙමයි. ඒ පුතක් කරයන් ලෝකෙට කියන අරූප ලෝකේ කියන අදහස රූපයක් නෑ කියන එක නෙමෙයි. එහෙමයි ස්වාමීනි. රූපයක් නෑ කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. ඒකෙන් ගත්තොත් එහෙම වැරදි. එහෙමයි. ඒක එහෙම ගත්තොත් අනිවාර්යෙන් වැරදි. සියුම් හරි රූපයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. රූපයකින් තොරව වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්න බෑ. ඒක බුදු කෙනෙක් දකින එකක් ඒක. එහෙමයි. අපි දැන් මනුස්ස ලෝකෙ ඉඳගෙන ගුරුසු කය නිමිති කරගෙන ඔහොම දේවල් කල්පනා කරලා අපිට අදහසක් දෙන්න පුළුවන් රූපයෙන් තොරව ලෝකයක් තියෙනවා කියලා. එහෙමයි. ඒක අපේ සිතවිල්ලක් විතරයි. සත්‍යයක නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දැන් දැක්ක නේද මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අපි කොච්චර මේ පිළිසරණ ලබන්න ඕනද කියලා. ඒ අවබෝධයම පිළිසරණ කොටගෙන ස්වාමීනි. මේ වචනවල මේ විදිහටම ගන්න කියලා කියන්නේ ඒකයි. එහෙමයි. අර්ථ විග්‍රහ කරලා ගත්තොත් අපිට හිතන දේවල් අපි කල්පනා කරලා එතකොට මේ අර්ථකථන හදාගෙන
ඒ කාලයක් යනකොට මොකද වෙන්නේ? අපි වෙනමම දර්ශනයක් හදනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඒකනේ සමහර කට්ටියක දැන් ওই තියෙන්නේ ඒව නෙවෙයි. ඒගොල්ලෝ වෙනම ලෝක දර්ශනයක් හදලා තියෙන්නේ. සාසනික කන පිට පෙරලා තියෙන්නේ. පුද්ගලික හිතන දේවල්, පුද්ගලික හිතන හැටි කරුණාව විස්තර කරන, පුද්ගලික හිතන හැටි මුදිතාව විස්තර කරන, පුද්ගලික හිතන විදිහට මේ ශ්‍රද්ධාව විස්තර කරන, පුද්ගලික හිතන හැටි ප්‍රඥාව විස්තර කරනවා, පුද්ගලික හිතන විදිහට විමුක්තිය විස්තර කරනවා. එහෙමයි. පුද්ගලික හිතන විදිහට පංච උපාදානස්කන්ධ විස්තර කරන, චතුරාර්ය සත්‍ය විස්තර කරන කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒක මහා අමෝතුම වෙනස් වෙච්ච එකක් එතකොට ඒක. එහෙමයි. ඒතර ඒ අය සත්‍යයට යන්නේ නැහැ කවදාවත්. අහන් හිටපු වෙලඳගත්තු කට්ටිය සත්‍යයට යන්නේ නැහැ. ඔය විදිහට මේ ශාසනය විනාශ වෙන ක්‍රමයට. එහෙමයි. බාහිර කෙනෙක් නෙවෙයි අයිලු විනාශ නෙවෙයි ඇතුළේ ඉන්න කට්ටිය තමයි කරන්නේ ඒකට. තේරෙනවද? මහ පොළොව නෙවෙයි විනාශ කරන්නේ, ආකාශ නෙවෙයි විනාශ කරන්නේ, ඇතුළේ ඉන්න කට්ටිය. එහෙමයි. ආන්න ඒකයි. ඒතර සංඥාවේ නැතිවීම කියන්නේ කොහොමද? සමුදය අත්ංගමයි කියන්නේ කොහොමද? ඒ හඳුනගත්තු දේ ආධ්‍යාත්මික සතුටින් පිළිගන්නේ නැත්තම්. ගුණ කියන්නේ නැත්තම් ආධ්‍යාත්මික. ආධ්‍යාත්මික ආස්වාදයෙන් බැස ගැනීමක් නැත්තම් මොකද වෙන්නේ? අන්න කැමැත්තකුත් නැහැ කියලා. සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි සමහර පාරේ යනවා. සමහර දේවල් මේ ඇස් වලින් හඳුන ගන්නවා. අපිට ඒ පිළිබඳ ගානක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ හඳුන ගන්න නැතුව මග ඇරලා ඉන්නවා කියන එක නෙමෙයි. තේරෙනවද නේද? එහෙමයි. හඳුන ගන්න නැතුව මග ඇරලා ඉන්නවා කියන එක නෙමෙයි. හඳුන ගන්න දේ ආධ්‍යාත්මي වැළඳ ගන්න දෙන්නේ. එහෙමයි. ඒතර සසර පුරුදු නිසා සමහර දේවල් සමහරට එක එක්කෙනාගේ වැළඳ ගන්න ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. දැන් තව එක්කෙනෙක් ගිහිල්ලා ඒ දිහා බලන් හිටි පමණින් අපිට කියන්න බෑ මෙයාගේ ආධ්‍යාත්මික වැළඳ ගත්තා කියලා. එහෙමයි. මේකේ තියෙන ලෝකෙට චෝදනා කරන එක නෙවෙයි මේ තියෙන්නේ. තේරෙනවද නේද? එහෙමයි. මොකද ඒකිනාගේ හිතේ ස්වභාවය මේ සංසාරේ වැඩි ප්‍රමාණය අනුව තීරණය වෙනවා ඒක. ඒක නිකන් උපමාවක් තියෙනවා මේ වගේ. දැන් බලන්න මේ මෙන්න මේ වතුර වීදුරුවක් තියෙනවා. එහෙමයි. වතුර වීදුරේට අපි ලුණු කැටයක් දානවා. ගඟක් තියෙනවා. ගඟට ලුණු කැටයක් දානවා. ඒතර ඉක්මනටම ලුණු රසය එන්නේ මොකේද? එහෙමයි ස්වාමීනි. වතුර විදුරේ. හැබැයි එකම දේ කළානේ අපි. එකම දේ කළාට ලුණු රස වෙනස් වෙලා වෙයි. ඒ දෙකේ ස්වභාවයන් වෙනස්. ලුණු කැටේ දාපු දෙකේ ස්වභාවයන් වෙනස්. එහෙමයි ස්වාමීනි. එකක් මොකද්ද? වතුර සීමිත ප්‍රමාණය. අනිත් එක වතුර අසීමිත ප්‍රමාණය. ඒ වගේ තමයි සිතත්. සසරේ හොඳට ඉන්ද්‍රිය දමනය කළා නම් තියෙන්නේ. සිත වඩලා නම් තියෙන්නේ. හොඳට සිල් රැකලා නම් තියෙන්නේ. දැන් බලන්න පිප්පලී කුමාරයා විවාහ වෙලා තමන්ගේ බිරිඳත් එක්ක එකම ඇඳේ සැතපෙනවා. නිදා ගන්නවා. එහෙමයි. නමුත් දෙන්නට රාගෙන් යට වෙන්නේ නැහැ. තේරෙනව නේද? එහෙමයි. ඉතින් අපි හිතමු එහෙම නිදාගත්ත පමණින් කිව්වොත් මේගොල්ලෝ රාගෙන් යට වෙලා ඉන්නේ කියලා කිව්වොත් එහෙමයි ස්වාමීනි. ඒ මං කියන්නේ ඒකයි. කවදා බාහිර ලෝක කිසි කෙනෙක් මේ ධර්මයෙන් මයින් යන්න එපා. තව කෙනෙක් යම් දෙයක් දිහා බලන් හිටී පමණින්, තව කෙනෙක් යම් දෙයක් ඒ දිහා කතා කළ පමණින් කවදාවත් තීරණ කියා වෙන්න යන්න එපා. එහෙමයි ස්වාමීනි. ඒක තමන් විශාල වශයෙන් මේ ආධ්‍යාත්මිකව වැටෙන්න හේතු වෙන කාරණාව. බුදුරජාණන් වහන්සේ කාලේ වුණ හිටියා. එහෙමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට චෝදනා කරපුවා හිටියා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන පවිතු ආසාවෙන් යුක්තයි කියලා. ඒගොල්ලෝ බැලුවා ඒගොල්ලන්ගේ චරිතයට අනුව තමයි අර චරිත දිහා බැලුවේ. ඒගොල්ලෝ යම් කිසි දෙයක් ළඟ තියන් ඉන්නවා ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ යම් දෙයක් කනවා නම් බොනවා නම් ඒගොල්ලෝ ඒකෙන් බැසගෙන නම් කන්නේ රස තෘෂ්ණාවෙන් ඒවට මිරිකිලා නම් කන්නේ. ඒත් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වළඳද්දී ඇසුරු කරද්දී හිතුවා එනවා මේගොල්ලොත් එහෙම වෙන්නේ නැති කියලා. එහෙමයි ස්වාමීනි. කොහොමද රැස් කරගත්තු පව් ඊට පස්සේ? එහෙමයි. ඒකයි කියන්නේ මේක ලෝකේ තීරණය කරන්න නෙවෙයි ධර්මයේ තියෙන්නේ. දැන් සංඥාව තේරුම් ගන්න තියෙන තමන් තුළේ. බලන්න මේ ධර්මයේ ගුණ ටික තියෙද්දි බලන්නකෝ සම්දිට්ඨික ධර්මය. මේ ජීවිතේ මේක තේරුම් ගන්න පුළුවන්. අකාලිකයි. අතීතේ මේ ක්‍රමයටම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අනාගතෙත් එහෙමයි. ඊළඟට තමයි ඕපනායකයි. මේක තමන්ට ගලප ගන්න තියෙන එක. එහෙමයි. බාහිරට නෙවෙයි ගලප ගන්න තියෙන්නේ. සංඥාව ඇහෙන් රූප හඳුනනකොට අමී රූප සංඥා. ඒකට ඒ හඳුනගත්තු සංඥාවට ආධ්‍යාත්මි වැළඳ ගන්නවා නම් මෙන්න සංඥාවේ හට ගැනීම. එතකොට ඒක වැළඳ ගැනීමක් බලන් හිටියට සිද්ධ වෙන්නේ නැත්නම් මෙන්න සංඥාවෙන් නැතිවීම. එහෙමයි. තමන්නේ තේරුම් ගන්නවා මේක. එහෙමයි ස්වාමීනි. බාහිර ලෝකෙම ඉන්නේ යමන් නෙවෙයි තියෙන්නේ. එහෙමයි. ඊට සංඥාවේ හට ගැනීම කියන්නේ ඕක. සංඥාවේ නැතිවීම කියන්නේ මොකද්ද? සංඥාවේ නැතිවීම කියලා කියන්නේ දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ උන් දැන් අපි සමහරලාට සමහර දේ විස්තර කරන්න අපි යම් කාරණා ගන්නවා. හැබැයි ඒක එක්කිනෙකුට අදාළ වෙන්න පුළුවන්, තව කෙනෙකුට අදාළ වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එච්චර සරල විදියට ගෙනියන්නේ නැහැ දේශනාවේ. මොකද්ද කියන්නේ? සංඥාව අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති. ඔය වචන තුන විතරයි පාවිච්චි කරන්නේ. ඒක තව අර්ථ විග්‍රහ දෙන්නේ. මොකද ඊට එහා කරන විග්‍රහය කෙනෙකුට අදාළ වෙන්න පුළුවන්, තව කෙනෙකුට අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අපි කිව්වේ දැන් ඇඳුම හඳුන ගන්න උපමාව අපි කිව්වේ අර. ඒ ඇඳුම හඳුනගත්තට පස්සේ ඔහු දිහා බලන් ඉඳලා ළඟට ගිහිල්ලා ඒක අත ගාලා සමහරට ওই ටික කරපවමින් තව එක්කෙනෙක්ගේ ඔක හිතේ බැස ගන්නත් පුළුවන්, තව කෙනෙක්ගේ හිතේ නොබැස ගන්නත් පුළුවන්. එහෙමයි. නමුත් අපි මේ ක්‍රියාවලිය අපි පැහැදිලි කරන්නයි මේ ක්‍රියාවලිය විස්තර කළේ. එහෙමයි ස්වාමීනි. ඒක තව කෙනෙකුට අදාළව නෑ ඒකට. එහෙමයි. තේරුණා නේද? ඒකයි. දැන් භාග්‍යතුන් වහන්සේත් අර කියන්නේ රමණීයං ආනන්දමි ප්‍රදේශ ආනන්දමි ප්‍රදේශය හරි රමණීයයි. එහෙමයි සර්. ඒකෙන් අදහස් කරන ශාස්ත්‍රඥ වහන්සේගේ බැසගෙනද? නෑ. එහෙමයි. ඒකයි. ඒවට නෙවෙයි මේ තියෙන්නේ. තමන් බලන්න ඕන. තමන් බලන්න ඕන එක. එහෙමයි. ඒත් හැම තිස්සෙම බාහිරට මේක ගෙනිච්චොත් පිරිහීමක්ම තියෙන්නේ. මේක දහම් කැඩපතක් කරගන්නවා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ආධ්‍යාත්මය තුළ සංඥාව තේරුම් ගන්න, සංඥාවේ හට ගැනීම නැතිවීම. ඒක තමන්ට මේ තේරුම් ගැනීම උපදව ගන්න බැරි නම් ඒක තමන්ගේ තියෙන දුර්වලතාවය. යම් දෙයක් හඳුන ගන්නකොට තමන්ගේ ආධ්‍යාත්මය තුළ ඒක සතුටින් පිළිගන්න ස්වභාවයක් ඇති වෙනවා කියලා තමන්ට තේරුම් ගන්න බැරි නම් තමන්ගේ දුර්වලතාවයන්නේ. ඒක හිත ඇතුලේ බැස ගන්නව තමන්ට පේන්නේ නැත්තම්. කැමැත්තක් ඇති වෙනව තමන්ට පේන්නේ නැත්තම්. ඒකත් එක්ක ආධ්‍යාත්මේ තමන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි විදියට, පාලනය කරගන්න බැරි විදියට ආධ්‍යාත්මී හඳුනගත්තු දේ මවල දෙදී තමන්ට තියෙන එක පේන්නේ නැත්තම් එහෙමයි. ඒක තමයි සංඥාවේ හට ගැනීම. එතකොට එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න දැන් සංඥාවේ නැතිවීම කියන්නේ මොකද? සමහර දේවල් අපි හඳුනගත්තට මේක ආධ්‍යාත්මේ ලොකු සතුටින් පිළිගැනීමක් නැහැ. ඒක අතහැරලා යද්දී අපි ආධ්‍යාත්මේ මැවිලා මම අමතක කරගන්න බැරි විදියට මම දීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. එහෙම වෙලා නැද්ද? එහෙමයි. එතකොට සංඥාවේ හට ගැනීම කියලා කියන්නේ ඒක. සංඥාවේ නැතිවීම කියන්නේ මොකද? නාබිනන්දති, නාබිවදති, ආජ්ජෝසාය තිට්ඨති, අනජ්ජෝසාය තිට්ඨති. එහෙමයි. සතුටින් පිළිගැනීමක් නැත්තම් බැස ගැනීමකුත් නැහැ. එහෙමයි. බැස ගැනීමක් නැත්තම් මොකද වෙන්නේ? කැමැත්තක් උපදින්නේ නැහැ. කැමැත්තක් උපදින්නේ නැත්තම් මොකද වෙන්නේ? උපාදාන වෙන්නේ. එහෙමයි. උපාදානයක් නැත්තම් මොකද වෙන්නේ? ආධ්‍යාත්මය ආයය මවල දිදී ඒක සමහරවිට කයින් වචනින් අසංවර වෙවි ඒක ලබා ගැනීම පිණිස ආධ්‍යාත්මය කෑ ගහන්නේ. එහෙමයි ස්වාමීනි. මොන හොඳට භවයේ මේ උපාදාන වෙලාද කියලා තේරුම් ගන්න පුළුවන් ක්‍රමය තියෙනවා. මොකද්ද? ආධ්‍යාත්මික මවල දිදී ඒක ලබා ගැනීම පිණිස ආධ්‍යාත්මික තැසකන ගතියක් ඇති වෙනවා. එහෙමයි. අනේ කියන්නේ මොකද්ද එන? උපාදාන වෙලා භවයේ නිර්මාණය. එහෙමයි ස්වාමීනි. සමහර දේවල් හඳුනාගත්තට එහෙම කන්නේ. එහෙමයි. ඒකයි. එතනින් තමයි භවය සකස් වෙනවද නැද්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ තේරුම් ගැනීම තමයි ප්‍රඥාවටයි තියෙන්නේ. ඔන්න ඒ ඇහින් පාවිච්චි කරද්දී මෙන්න රූප සංඥාව, මෙන්න රූපේ හට ගැනීම, මෙන්න රූපේ නැතිවීම. ඊළඟ ඕන ශබ්දයක් හඳුන ගන්නකොට අපි දැන් ශබ්ද හඳුන ගන්නමින් වාසය කරනවා. ඊට පස්සේ ඒක සතුටින් පිළිගැනීමක් තියෙනවනම් තමයි තේරෙනවා ඒක. ඒක දිහා බලන් ඉන්නවා. වෙලඳ ගැනීමක් තියෙනවනම් ඊට පස්සේ දැන් බලන්න සමහරලාට යහන දේවල් හිතුනුත් මුමුණනවනම් එහෙමයි ස්වාමීනි. එතකොට ඒක බැස ගන්නවනම් සමහර විට ආධ්‍යාත්මික කෑ ගහනවා ඒ පිනිසම සමහර විට. එහෙමයි. මෙහෙවනවා ඒ පිනිසම. භවය තමයි නිර්මාණය වෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. සමහරට ඒක භවය නිර්මාණය වෙනකොට සමහරලාට හිත කෑ ගහලා සමහරට ඒක හොරකම් කරන්න හිත පොළඹවනවා. වෙන්නේ නැද්ද සමහර විට? එහෙමයි. හරි පුදුමයි. එතකොට මේ විදිහට සමහර දස අකුසලයේටම ආධ්‍යාත්මය පොළඹවන්නේ උපාදානෙත් එක්ක. එහෙමයි. සමහරට ගඳ සුවඳ හඳුන ගන්නවා. මේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. රස හඳුන ගද්දි මේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. පහස හඳුන ගද්දි මේ ක්‍රියාවලිය කෙනෙකුගේ ජීවිතේ වෙන්න පුළුවන්. එහෙමයි. ඒක අපිට යම් අයුරින් යම් අර්ථවලින් ප්‍රමාණයකට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් විග්‍රහ කරන්න පුළුවන් බුදු කෙනෙක් විග්‍රහ කරන්නේ හරි ආශ්චර්යයි. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති එච්චරයි. මොකද ඒකට හේතුව. ඒකට කිසි කෙනෙකුට ගරහන්න බෑ. මොකද මේක කෙනෙකුට උනේ නෑ මේක කෙනෙකුට උනා කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. නේද? හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. ඒතර මේ ක්‍රියාවලිය Taman සිහියෙන් ඉඳගෙන ඇහෙන් රූප හඳුන ගන්නකොට මේ සිදුවෙන දේ Taman තේරුම් ගන්න දක්ෂ වෙනවා. ශබ්ද හඳුන ගන්නකොට මේ තේරුම් ගන්න දක්ෂ වෙනවා. ගන්ධ සුවඳ හඳුන ගන්නකොට තේරුම් ගන්න දක්ෂ වෙනවා.
රස හඳුනා ගන්නකොට තේරුම් ගන්න දක්ෂ වෙනවා. පහස හඳුනා ගන්නකොට මේක හඳුනා ගැනීම, මේක හට ගැනීම, මේක නැතිවීම. සමහර දැන් අපි තේරුම් ගන්න කියන්නේ තමයි කෑම වලට එහෙම වෙන්නේ නැද්ද? සමහර කෑම වලට වෙනවා. සමහර කෑම රස විඳින්නට පස්සේ අපිට ඒක රස විඳින්න කැමැත්තක් ඇති වෙනවා. සමහර දවස් ගණන්, සති ගණන්, මාස ගණන් සිහි වෙනවා විටින් විට. එහෙමයි ස්වාමීනි. කාලයක් ගියාට පස්සේ සමහර අපි හිතමු කොහොම හරි අපි හදාගෙන කෑවා ඊට පස්සේ ගාණක් නැහැ ඊට පස්සේ ආයෙ සිහි වෙන්නේ නැහැ. එහෙමයි. ඒක නැති වෙලා ගිහලා ඊට පස්සේ ආයෙ වෙන එකකට ඊට පස්සේ. වෙන්නේ නැද්ද එහෙම? එහෙමයි. ඒතර බලන්න මේ මානසික සංසිද්ධිය. මෙහෙම මේ තීරුම් ගැනීමේ ශක්තිය මේ පරයයන් තුනට. එකකින් පරයයන් තුනක්. රූපේ හට ගැනීම නැතිවීම. එහෙමයි. සංඥාවේ හට ගැනීම නැතිවීම. ඊට පස්සේ වේදනාවේ හට ගැනීම නැතිවීම. පරයයන් තුනකින් එකක්. එහෙමයි. ආධ්‍යාත්මික සිදුවෙන ක්‍රියාවලියක්. තීරුම් ගන්න දක්ෂණකට වැඩෙන එක මොකද්ද? ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව වැඩනකොට මොකද වෙන්නේ? රූපයට නොඇලීම පිණිස ඒක උපකාර කරනවා. විඳීමට නොඇලීම පිණිස ඒක උපකාර කරනවා. එහෙමයි. හඳුනා ගැනීමට නොඇලීම පිණිස ඒක අනුග්‍රහ කරනවා. එහෙමයි. එහෙම සිද්ධ වෙන්නේ ඒක. ඊළඟට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ සංඛාරේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සංස්කාර. එහෙමයි. ඒතර සංස්කාර කිව්වහම ඔන්න මේක ඒක තේරුම් ගන්න ඕනේ ඊළඟට. පංච උපාදානස්කන්ධේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන. ඔන්න මේ චේතනා කයවල් 6ට තමයි 5ට තමයි කියන්නේ කොහොමද? 6ට තමයි කියන්නේ සංඛාර කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේ සංඛාර වලට ආධ්‍යාත්මී බැඳෙන පුළුවන් ස්වභාවය තියෙනවා නම් ඒකට කියන සංඛාර උපාදානස්කන්ධ ජීවිතයක් තියෙනවා. විදීමට බැඳෙන ස්වභාවය තියෙනවා, හඳුනා ගැනීමට බැඳෙන ස්වභාවය තියෙනවා. එතකොට මේ බැඳෙන ස්වභාවය කිව්වට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ සංස්කාරත් පරයයන් 11කින් විස්තර කරනවා. අතීතයේ ගියපු සමාහිතපු සංස්කාරයකට බැඳලා යන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අනාගතයේ සමහරවිට හිතන්න සංස්කාරයකට බැඳලා යන්න පුළුවන්, චේතනාවකට. එහෙමයි. වර්තමානයේ ඇති වෙන චේතනාවකට බැඳලා යන්න පුළුවන්. එහෙමයි. සියුම්යයි සලකන, ගොරෝසුයයි සලකන ඒව පැනවීම විතරයි ඒක. එතකොට එහෙමයි ස්වාමීනි. කුමනාකාරී හෝ මේ 11 ආකාරයෙන් තියෙන සංඥාවකට බැඳලා යන ජීවිතයක් තියෙනවා නම් ඒකට කියනවා සංඛාර උපාදානස්කන්ධ ජීවිතය කියලා. සංඛාර කොහොමද තේරුම් ගන්න ඕනේ? එතකොට දැන් අපි කිව්වා ඇහෙන් දැකපු රූපයක් පිළිබඳව ආධ්‍යාත්මයේ චේතනා පහළ වෙනවා නම් ඒකට කියනවා මේ සංඛාර කියලා. එහෙමයි ස්වාමීනි. අපි තුමු දැන් ඇහෙන් දැකපු රූපයක් පිළිබඳ ආධ්‍යාත්මයේ සිතුවිලි පහළ වෙනකොට අපි ඕක සතුටින් පිළිගන්නව නම් ඒ වගේම තමයි ಗುಣ කියනව නම් ආධ්‍යාත්මي බැස ගන්න. මොකක්ද ඒ කියන්නේ? අපි තුමු දැන් ඇහෙන් දැකපු රූපයක් මොන හරි දෙයක්. එහෙමයි ස්වාමීනි. හිතේ සිහි වෙනවා කියලා. සිහි වෙච්ච දෙයට අපි මේ තව කරුණු එකතු කර හිතින් මනෝලෝකයක් හදාගෙන සතුට වෙනවා අපි සමහර විට. එහෙමයි. අභිනන්දනය වෙනවා කියලා කියන්නේ ඒක තමයි. එහෙමයි. තව එකට එහෙම එකතු කර කතා අපි හිතින් මම දදා එහෙම නැද්ද ස්වභාවය? එහෙමයි ස්වාමීනි. එහෙයි. ඒකට තමයි කියන්නේ අභිනන්දනය වෙනවා කියලා කියන්නේ ස්වභාවයට. එහෙමයි. අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සමහරට ඒක වචනෙන් කතා කරන්න පුළුවන් කෙනෙකුට. ඒතර මොකද වෙන්නේ? ආධ්‍යාත්මය මේ පිළිබඳව බැස ගන්නවා. බැසගත්තා කියලා කියන්නේ කැමැත්ත ඇති වුණා කියන එක. කැමැත්ත ඇති වුණා කියන්නේ උපාදානි වුණා කියන එක. උපාදානි වුණා කියන්නේ මොකද්ද? ඕම් භවේ සකස් වෙනවා. එහෙමයි. එහෙනම් දැන් බලන්න මේ ජීවිතේ තියෙන රූපයකට උපාදාන වෙන ස්වභාවය තියෙනවා. මරිච්ච ගම මොකද වෙන්නේ? රූපයක් මල්දනවා. විඳින දෙයට බැඳලා යන ජීවිතයක් තියෙන්නේ. මරුණට පස්සේ මොකද වෙන්නේ? ඒ ජීවිතයක්මයි වැළඳ ගන්න. එහෙමයි. හඳුනා ගැනීමට බැඳෙන ජීවිතයක් මේ ජීවිතෙත් තියෙනවා. එහෙනම් වැළඳ ගන්න එක්කමද? ඒ ජීවිතයක්මයි. එහෙමයි. චේතනාවට බැඳෙන ජීවිතයක් තියෙනවා. වැළඳ ගන්න එක්කමද? ඒ ජීවිතයක්මයි. දැන් අපි මේ ජීවිතෙත් ගත්තොත් එහෙම ඒ දේවල්මනේ වැළඳ ගන්න. එහෙමයි ස්වාමී. ඒකට හේතුවයි පෙර ජීවිතේ වැළඳගත්තෙත් ඒක. එහෙමයි. ලැබිලා තියෙනෙත් ඒක. ආයෙ ලබන්නෙත් ඒක. ආයේ උපාදානස්කන්ධයන්ම සම්භව වෙනවා. සන්න හරි හදලා දෙනවා. එහෙමයි ස්වාමී. උපාදානස්කන්ධයන්ම හදලා දෙනවා. එහෙමයි. එතකොට සංඛාරයන්ගේ හට ගැනීම කියන්නේ ඒක. සංඛාරයන්ගේ නැතිවීම කියන්නේ මොකද්ද? සංඛාරයන්ගේ නැතිවීම කියලා කියන්නේ කොහොමද? උකට අපි හිතට රූපේ පිළිබඳ චේතනාවක් පහළ වෙනකොට
සතුටින් පිළිගන්නේ අපි. දැන් අපි විතක්ක සන්තාන සූත්‍රෙ ළඟදී කතා කළේ. එහෙමයි ස්වාමීනි. අපි තුමු රූපය පිළිබඳ හිතනකොටම අපි මේ මොකද අසුභ භාවනා හිතනවා. නැත්නම් අනිත්‍ය වශයෙන් සිහි කරනවා. එතන මොකද වෙන්නේ? ඒක සතුටින් පිළිගන්නේ නැතුව යනවා. එහෙමයි. එතකොට කුසල අරමුණක් හිතනකොට අරක හිතේ වැළඳ ගන්නෑ. වැළඳ ගන්න නැති වෙනකොට මොකද වෙන්නේ? ඒක සතුටින් පිළිගන්නේ නැහැ හිත විසින්. එහෙමයි. සතුටින් පිළිගන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ඒකට. කැමැත්තක් ඇති වෙනකොට මොකද වෙන්නේ? උපාදාන වෙන්නේ. උපාදාන වෙනකොට මොකද වෙන්නේ? භවයක් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. භවයක් නැත්නම් මොකද වෙන්නේ? ඉපදීමක් නැහැ. එහෙමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. අපි නම් කණෙන් අහපු ශබ්දයක් අපේ හිතේ චේතනාව විදිහට ඇති වෙනවා කියලා. එනකොට මොකද අපි හිතන කනත් අනිත්‍යයි. ශබ්දෙත් අනිත්‍යයි. කනේ විඥානය අනිත්‍යයි. කනේ ස්පර්ශය අනිත්‍යයි. කියලා අපි සිහි කරනවා. සිහි කරනකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට සිහි කරන අරමුණත් පවතිනවා අරක නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක දැස්සනේ මොකද්ද උට? එතකොට කන ඔස්සේ හටගත්තු සංස්කාර හතුටින් පිළිගන්නේ ආද්‍යයක්. එහෙමයි ස්වාමීනි. ඒක බැස ගන්න නෑ එතකොට. බැස ගන්න නැතිව මොකද වෙන්නේ? කැමැත්තක් උපදින්නේ නැහැ ඒකට. කැමැත්තක් උපදින්නේ නැතිව මොකද වෙන්නේ? උපාදාන වෙන්නේ. එහෙමයි. උපාදාන වෙන්නේ නැතිව මොකද වෙන්නේ? ආන භවයක් ඇති වෙන්නේ. මේ ලස්සන ක්‍රියාවලියන් දෙකක්. එතකොට මේ නාබිනන්දති කියන පැත්ත කියන අත්ංගමේ කියන එක අපි නිරායාසයෙන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරයෙන් තමයි කරන්න තියෙන්නේ. එහෙමයි. යෝනිසෝ මනසිකාරයෙන් උපද්ද තමයි කරන්න තියෙන්නේ. බැස ගන්න නැතුව ඉන්න එක. බැස ගන්න නැතුව ඉන්නවා කියන කාර්යය. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරයෙන් කාලයක් මෙහෙවද්දි සිහිය පුදුනාද? අන්න සිහිය පුදුනාට පස්සේ ආර යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. සිහියෙන් තමයි ඊට පස්සේ බැස ගන්න නැතුව හිත පවත්තන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එතකම් මුල් කාලේ එතකොට එයා ඒක බැස ගන්න නැති කර වළක්වන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය. එහෙමයි. යෝනිසෝ මනසිකාරයෙන් කාලයක් වළක්වලා තිව්වාට පස්සේ අර ලස්සන උපමාවකුත් කිව්වා පෙර. අර ගොන්තඩියේ කොම් පයින්නවා කිව්වා කුඹුරකට. එහෙමයි. අයිතිකාරය මොකද කරන්නේ? ගොන්තඩිය අල්ලගෙන නාසරුත් වැරින් අල්ලගෙන අනේ ගැට ගන්නකො තද කළා. ගැට ගහලා ගහනකො පස්සට 4ක් 5ක්. එතකොට මෙහෙම දවස් 3ක් 4ක් ආය කරනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ගොන්තඩිය යන්නේ නැතන හිටගෙන හෝ වාඩිලා ඉන්නකො පණින්න බයයි කිව්වා. එහෙමයි. ඒ වගේ තමයි අපේ හිතත්. අපේ හිතට කාලයක් ඇහෙන් රූපයක් දැකලා ඒක චේතනා පහළ වෙනකොට අනිත් පැත්තට අනිත්‍ය වශයෙන් හරි අසුභ වශයෙන් හරි මේක දැන් මම මැරුණොත් එහෙනම් මන් දුකටියයි දන්නේ නැහැ කියලා ලැජ්ජා බය උපදින විදිහට හරි යෝනිසෝ මනසිකත් නැත්නම් බුදු ගුණ දහම් ගුණ හිතා හරි එහෙමයි. සතර බ්‍රහ්ම විහරණය අරමුණක් හිතා හරි අපි යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට අරක හිතෙන් බැහැර වෙනවා. තමයි යෝනිසෝ මනසිකාරය කරන අරමුණ හිත පිහිටනවා. ඒක කාලයක් යනකොට මොකද වෙන්නේ? මොන සිහිය දිනු වෙනවා. සිහිය දිනුනාට පස්සේ මොකද කරන්නේ? ඒතර යාට යෝනිසෝ මනසිකාරය කියලා වෙහෙසෙන්න ඕනේ නැහැ. ඒතර යා සිහියෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. එහෙමයි ස්වාමීනි. සිහිය පවත්වනකොට කන්ට්‍රෝල් වෙනවා. සිහිය පවත්වනකොට කන්ට්‍රෝල් වෙනවා. එහෙමයි. ඒක තමයි කියන්නේ අර අපි මේ අජිත සූත්‍රයේ තියෙන්නේ කොහොමද මේක සංවර කරන්නේ කියලා අහන මේ සැඩපාර. සිහියෙන් සංවර කරනවා කියලා. ඒත් බලන්න අජිතට සිහියෙන් එක සංවර කිරීමේ මානසික ශක්තියක් ඒ වෙලාවේ තිබ්බා. එහෙමයි. ඒකයි සිහිය ගැන කියලා දුන්නේ. සිහියෙන් සංවර කරනවා. වේලන්නේ කොහොමද ඒවා? දැන් උපද්දව මේ ඇතික සිහියෙන් සංවර කළා ප්‍රඥාව උපද්ද වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව මොකද්ද? මේක සංඥාව, මේක සංඥාවේ හට ගැනීම, මේක සංඥාවේ නැතිවීම. මේක රූපය, මේක රූපේ හට ගැනීම, මේක රූපේ නැතිවීම තමයි ඒක ප්‍රඥාව. එහෙමයි. ඒතර මොකද වෙන්නේ අරක? අර සිහියෙන් කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක වේල දානවා කිව්වා. කොච්චර ලස්සනද නේ? එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි ඒකට. මේ ධර්මයේ ස්වාක්කාත නැද්ද? ස්වාක්කාත. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නැද්ද? සම්මා සම්බුද්ධයි. එහෙමයි. ශ්‍රාවක සංඝරත්නය ඉතින් ඔය හොම ඉඳලා නේද අනේ නිකලස් මහරහතන් වහන්සේලා බිහි වුණේ. එහෙමයි ස්වාමීනි. අන්න ඒක ශ්‍රාවක සංඝරත්නය කියන්නේ ඒතර සුපටිපන්න නැද්ද ඒකට? එහෙමයි. සුපටිපන්නයි. හරිම ආශ්චර්යයි. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ විඥාණය. විඥාණය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. විඥානේ හට ගැනීම කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. විඥානේ නැතිවීම කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. විඥානය අවබෝධ කරගන්න මොකද්ද? ඇහත් රූපත් නිසා ඇහි දැනගැනීමේ හැකියාව උපදිනවා. මොනවද දැනගන්නේ? ඒක රූප දැනගන්න. ඒක කියන්නේ චක්කු විඥානය. කනයි ශබ්දයි එකතු වෙනකොට ශබ්ද දැනගැනීමේ හැකියාව ඉපදිලා නම් තියෙන්නේ. ඒකට කියනවා
මේ කණී විඥානය. එහෙමයි. නාසයේ ගඳ සුවඳ එකතු වෙනකොට ගඳ සුවඳ දැනගැනීමේ හැකියාව ඇති වෙනවා නම් ඒකට කියනවා නාසයේ විඥානය. දිවයි රසය එකතු වෙනකොට රස දැනගැනීමේ හැකියාව ඇති වෙලා නම් තියෙන එකට කියනවා දිවේ විඥානය. කයයි පහස එකතු වෙනකොට පහස දැනගැනීමේ හැකියාව උපදිලා නම් තියෙන ඒ වෙලාවට කියනවා කය විඥානය. මනසයි අරමුණ එනකොටම මනසට අරමුණ එනකොටම දැනගන්න ඕන එකට කියනවා මනසේ විඥානය. ඔය විදිහට තමයි විඥාන කය දැනගන්න ඕන. එහෙමයි වෙන ස්වාමීනි. විදිහක නෙමෙයි. ඒතර විඥානේ හට ගැනීම කියන්නේ කොහොමද? අපි තුමු ඇහෙන් යමක් දැනගන්නවා. දැනගන්නකොට මොකද වෙන්නේ? අපේ හිත ටක් ගාලා එක වැළඳ ගන්නවන. ඒක හොයනවන. ඒකට එකතු වෙන්න හිත කෑ ගහනවන. ඒ ක්‍රියාවලිය ටික තමයි මොකද්ද? අභිනන්දති, අභිවජති, අජ්ජුසාය තිට්ඨති. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක මොකද වෙන්නේ? හිතේ කැමැත්තක් ඇති වෙනවා ඒකට. කැමැත්තත් එක්ක මොකද වෙන්නේ? කැමැත්ත ඇති වුණා කියන්නේ මෙතන තියෙන උපාදාන. එහෙමයි. දැන් අපි බණහා ඉන්නකොට පිටිපස්සේ මහා සද්දයක් එනවා කියලා. සමහර අය ඉන්නෝ මේ සද්ද ගණන්වත් ගන්න නැතුව මේකට විතර ධර්ම ශ්‍රවණයට අවධානය යොමු කරගෙන ඉන්නවා. කෙනෙකුට ඉන්නෝ එහෙම බෑ අරක හොයන්නම ඕන. එතන මොකද වෙන්නේ? කණෙන් දැනගන්න දෙයට ඔහුගේ හිත වැළඳගෙන ඉවරයි ඊට පස්සේ. වෙන්නේ නැද්ද එහෙම? එහෙමයි. තියෙනවා. දැන් ඒකයි කියන්නේ දැන් ධර්ම ශ්‍රවණයට තියෙන ඇටෙන්ෂන් එක බලවත් වෙන අර බාහිර දේ අතහරින්න පුළුවන්. සමහරකට ඉන්න එක කරගන්න බෑ. එහෙමයි. ඔයගේ තමයි අපි දැන් මරණාසන්න වෙලාවේ ධර්ම අපි ධර්ම මානසිකාරය වෙන කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි නම් අන්නේ ජය ගන්න කෙනෙක්. එහෙමයි ස්වාමීනි. දැන් ඒකට අපි බාහිර ලෝකේ ඕනම දෙයකට අපි ආධ්‍යාත්මී ඇටෙන්ෂන් අවධානය වෙනස් කරන්න පුළුවන් නම් ඔහු ලීස් නෑ එතකොට මේ සූපත් වූ මරණය කරා යන්න. ස්වාමීනි ඒ විදිහට විඥානේ තේරුම් අරගෙන හිටියනම් අන්න ඉවරයි. ඒකට ප්‍රශ්නයක් නෑ. එහෙමයි. දැනගන්න දේ ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන කොහොමද එතකොට ඒක හිත වෙනස් කරන වාසිය කරන්නේ මේ ක්‍රියාවලිය තේරුම් ගන්න ඕන. එහෙමයි. අමිතන් සිද්ධ වුණේ දැන් මෙන්න විඥානේ. නැසී විඥානේ ඇසි දැන ගැනීම. එහෙමයි. දැන් එතකොට ඒකට ආධ්‍යාත්ම සතුටින් පිළිගැනීමක් උපදිනවා නම් බැස ගන්නවා නම් උපාදාන වෙනවා නම් ඒකත් එක තමයි ඊට පස්සේ භවය නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරන්න පටන් ගන්න, ඒකට අනුව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒකට අනුව හිතන්න පටන් ගන්න. ඔක්කොම සිද්ධ වෙන්නේ උපාදානයත් එක්කයි. එහෙමයි. එතකොට අපි හිතමු සමහර ශබ්ද ඇහෙනවා අපි ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? සතුටින් පිළි අරගෙන නැහැ. එහෙමයි. එතනින්ම කපහැරලා තියෙන්නේ. සතුටින් පිළි අරගන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ ආධ්‍යාත්මික වැළඳ ගැනීමක් නැත්තම් කැමැත්තක් උපදින්නේ නැහැ එතකොට. අපි දැන් බණහා ඉන්නකොට අර වෙ ඇහෙනකොට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් අපිට හොයන්න බලන්න හිතෙන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒ කියන්නේ අපි ඒකට උපාදාන වෙලා නැහැ ආධ්‍යාත්මය එතකොට. උපාදාන වෙලා නැත්තම් මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ ගැන හොයන්න, හිතන්න, කල්පනා කරන්න හිත මේ සකස් වෙලා යන්නේ. ඒ මුල් ඇතුළේ භවයක් නිර්මාණය වෙන්නේ. එහෙමයි. එතකොට නිරුද්ධ වෙලා යනවා. ඔය විදිහට තමයි ආයතන හයෙන් මෙතන මේ සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාණන් දකින්න මේ විඥානය කියලා කියන හරියට නිකන් මායාවක් වගේ. හතරමං හන්දියක පෙන්වන මායාවක් වගේ. දැන් හතරමං හන්දිය කියලා කියන හතර පැත්තෙම මිනිස්සුනේ. එහෙමයි ස්වාමීනි. කොහාටම හංගවන්න බෑනේ. දැන් මේ වගේ පැත්තක තියන් කරන්න ගන්න පිටිපස්සෙන් දැන් මොනවා හරි හොර රහස් දෙයක් කරන්න පුළුවන් නේ. එහෙමයි. ඊටත් වඩා ඒකට සියුම් එතකොට හතරමං හන්දියක පවත්වන මේ විඥාව. තේරුණා නේද? එහෙමයි. ඒතර ඒ තරම් මේක මායාකාරී අල්ලගන්න බෑ. ඒතර ඉච්ඡර ක්‍රියා ප්‍රඥාවක් උපදින්න තියෙනවා අපිට. හැබැයි ප්‍රඥාවට වේගින් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ශ්‍රාවකෙක් පොළඹවන්නේ. එහෙමයි. දැන් අපි දැන් දැක්කනේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. ඉතින් මේ දැන් මේගී සූත්‍රෙත් හරි ලස්සන පිළිවෙලයිනේ. එහෙමයි ස්වාමීනි. ඉස්සෙල්ලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්න ඕන. සීලෙන් මෝරන්න ඕන. ඊළඟට දසකතාවෙන් මෝරන්න ඕන. එහෙමයි. වීරියෙන් මෝරන්න ඕන. ඊට පස්සේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. එතකන් දැන් අපි කත්තකම්ම සූත්‍ර ක්‍රමයකට කියලා දුන්නා. කෙනෙකුට ඒ විදිහට පුළුවන්. ඊට අමතරව තව දේශනාවල තියෙන දැන් සම්මා දිට්ඨියම සූත්‍රයේ තියෙනවා පින පිළිබඳව. දැන් හිතේ හටගන්න සිතිවිලි දෙකට බෙදලා වෙන් කරන්න දක්ෂ වෙන්න ඕන. මේක පින මේක පව් කාර සිතිවිලි. ඒක ප්‍රඥාවටයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේක කුසල් මේක අකුසල් කියලා. ඒ ප්‍රඥාවටයි තියෙන්නේ. එහෙමයි. අර ඒ වගේ දේවල් බෙදලා වෙන් කරන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒතර එහෙම ටික ටික ප්‍රඥාව කියන එක ඒතර ගොඩාක් තීරුම් ගැනීමේ හැකියාව උපදින්න යාගේ සිහිය සෑහෙන බලවත් වෙන්න ඕන.
එහෙමයි. ඒක කලබල වුණාට නම් වෙන්නෙම නැහැ. දැන් ගෙදර කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා කලබල වුණා කියන්නේ මාර්ගේ වරද්දගත්තා කියන එක. එහෙමයි. හරියට ධර්ම මාර්ගය තේරුම් ගත්තා නම් හරියට ශ්‍රද්ධාව ඇති වුණා නම් කලබල වෙන්නේ මේ කිසි දෙයක් නැහැ. කලබල වීමම කියන්නේ මාර්ගයේ මඟ හැරුණා කියන එකයි. ඒ දන්නෝනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මම කොච්චර තමන්ම බලන්නකෝ. තමන් මේ ජීවිතේ ඉන්නකොට මේ සමාජ ජීවිතේ තමයි අසත්පුරුෂයොත් එක්කත් එකතු වෙලා ඔහේ ඉන්න කිසි ගාණක් නැහැ. එහෙනම් ඒක මුල් තැන හදාගෙන නැහැ. දුරින් ඇසුරු කරන්න ඕන කෙනා ළඟින් ඇසුරු කරන්න ඕන කෙනා බොහෝ ඇසුරු කරන්න ඕන කෙනා තමන් තීරුම් අරගෙන නැත්නම් අනිත් ඒවා කතා කිරීම වැඩක් නැහැ. එහෙමයි. තමන් ඊළඟ සිල්පද ටික බලන්නකො. සිල්පද සමහරට කාලයකට හොඳට රකින්න සමහරට කැඩිනු. එන දියුණු වෙලා නැහැ. එහෙමයි. සමහරවිට තමන් දස කතාවත් කරන සමහරට වින අනවශ්‍ය කතාවක් කියලා සතුටු වෙනවා. ඒකෙන් දස කතාවෙන් තාම මෝරලා නැහැ. එහෙමයි. දැන් එහෙම හිතකින් එතකොට අරක එකපාරට ඔක්කොම හදන්න පුළුවන්ද ප්‍රඥාව කියන එක බෑනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ බලන්න මේ දැන් වීරිය කියන කාරණේ අරන් බලන්න. තමන්ට මසුරු නැති සිතින් තමන්ගේ දේවල් අත්සෝදගෙන දින්න බලන්න අත්හරින්න. වීරියට මෝරලා නැහැනේ. තමන්ගේ අඩුපාඩු තමන් හඳුන ගන්න ඕන කලබල වෙන්නේ නැතුව. එහෙමයි ස්වාමීනි. හැබැයි බුද්ධ ශාසනය මේ ධර්මය අහලා බුද්ධ ශාසනයේ ආශ්චර්ය තේරුම් ගන්න ඕන. එහෙමයි. දැන් අපි මේ දහම් කරුණු මෙච්චර විවර කර කියන්නේ වෙන දෙයකට නෙමෙයි මේ ධර්මයේ තියෙන සුධර්මත්වයේ පිණිස. ධර්මයේ තියෙන නිර්මල බව පිණිස. ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ තියෙන ආශ්චර්ය පෙන්වන්න කරන්න ඕන නිසා. එහෙමයි. මේ සරණේ තියෙන වටිනාකම් පෙන්වන්න කරන්න ඕන නිසා අපි මේ ධර්මයේ මෙච්චර ඉස්මතු කරන්නේ. එහෙමයි. මොකදකට හේතුව ධර්මයේ නාමයෙන් අද අධර්මයක් සමාජගත වෙලා තියෙනවා. ධර්මයේ නාමයෙන් අධර්මයක් සමාජගත වුණාට පස්සේ ඒ ඔස්සේ කට්ටිය මේ යනවා කට්ටිය. ගියාට පස්සේ මේ ධර්මයේ තියෙන තමන්ගේ හිතේ තියෙන තැන නැති කරගන්නවා. එතන මේකේ තියෙන මේ සූත්‍රයේ තියෙන තැන නැති කරගන්නවා. අද සූත්‍රයට පවා ගරහන්න පිරිස සමාජෙ බිහි වෙලා ඉන්නෝනේ. ඒතර මේ සූත්‍රයේ තියෙන පිවිතුරු බව, නිර්මල බව, ස්වාක්කාත බව අපි නැවත නැවත කරුණු කියා ඉස්මතු කළාට පස්සේ යම් කෙනෙකුට මේ සූත්‍රයේ තියෙන නිර්වෘල් බවට පැහැදුනොත් මේකමයි සත්‍ය කියලා පැහැදුනොත් එහෙමයි. මේකමයි දියුණු කරගන්න කියලා පැහැදුනොත් ඒක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. එහෙමයි. නිෂ්ඨාවටපත් කිරීම. එහෙමයි ස්වාමීනි. මොකද මේ නිෂ්ඨාවට ඔබපත් වෙලා නම් බැරින සසර පුරාම ඔබ වරදින් නැති කෙනෙක්. ඉස්සෙල්ලා ඒක තමයි හදා ගන්නවා. එහෙමයි. මේ ධර්මයේ ශ්‍රවණය කර ඉස්තර මොකද්ද වෙන්න ඕන? මේ කියලා දෙන ධර්මයේ පිරිසිදුයි නිර්මලයි මේකමයි අපිට මෙහෙදි දෙවියන් අතරත් පුරුදු කරන්න තියෙන්නේ. මේකමයි පිරිසිදු බුද්ධ වචනය කියලා නිෂ්ඨාව ඇති කරගන්නයි. අපි මහන්සි ගන්නනේ. ඒක තමයි ඉස්සෙල්ලම කවුරුත් හදා ගන්න ඕන කාරණේ. එහෙමයි. ඒතර කොහේ ගියත් උහුට වරදින්නේ. ඒ නිසා මේ පින්වත් සිල් දෙනා සතුටු වෙන්න ධර්ම දාන දෙන පිරිස සතුටු වෙන්න තමන්ගේ ජීවිතේ උදාාර පුණ්‍ය සම්පත්තියක් රැස් කරගන්න යෙදුනි. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය සසර දුක් දුරු කර ගැනීම පිණිසම ප්‍රඥා ලෝකෙ පොදවා ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කොරියාවේ සේවේනීතු අප්‍රේල් මාස 23 වන දින උපන් දිනය සමරන පින්වත් GWA චමල් ලක්ෂිත පින්වත් මහත්මයා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජයා සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පිම්බිම ආරක්ෂා කරන සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා.
දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලොව ගිය බේබිහාමී මිත්තනියට සොපිනෝනා මිත්තනියට ඒ වගේම විදේශගත වී සිටියදී මිය පරලොව ගිය නිරෝෂා සේනානි ගුණතිලක මෙනවියට ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය අප්‍රේල් මාස 23 වන දින උපන්දිනය සමරන GW ඒ චමල් ලක්ෂිත පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින KJ ප්‍රේමවති මෑණියන්ට GW ඒ ආර්යදාස පියාණන්ට පවුලේ සහෝදර සහෝදරියන්ට ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ධර්මදාන සමාජිකා MH රංජනී ගුණතිලක මෑණියන්ටත් ඩී යසපාල පියාණන්ට දූ දරුවන්ට පවුලේ ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය කල්යාණ මිත්‍ර ඇසුර නිරතුරු සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා ධර්මදාන සමාජික සියලු දෙනාටමත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කොරියාවේ සේවයේ නියුතු අප්‍රේල් මාස 23 වන දින අද දින උපන් දිනය සමරන්නට යෙදුන පින්වත් GW චමල් ලක්සිත මහත්මයා ප්‍රධානයේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. අදත් අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා. 072 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්න ජාතිය වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.